Okay, children. Second one, natural terrestrial environments. ඒ කියන්නේ ස්වභාවික භෞමික පරිසර පද්ධති. ස්වභාවික භෞමික. Under that we have to discuss about forests and grasslands. ඒ කියන්නේ ඒ යටතේ අපිට කතා කරන්න තියෙනවා වනාන්තර සහ තන බිම් ගැන. First of all, let's discuss about forests. ඉතින්ම වනාන්තර ගැන බලමු. Under that, we have discussed about 4 types of forests. First one, tropical rain forest. මේ යටතේ අපිට වනාන්තර වර්ග 4ක් කතා කරන්න තියෙනවා. පළවෙනි එක තමයි නිවර්තන වැසි වනාන්තර. Tropical rain forest. Same names of each. ඒකටම තියෙන තවත් නම් දෙකක් තමයි මේ තියෙන්නේ. Tropical lowland rain forest. ඒ කියන්නේ නිවර්තන පහත් බිම් වැසි වනාන්තර. නිවර්තන වර්ෂා වනාන්තර, wet evergreen forest, තෙත් සදාහරිත වනාන්තර, evergreen සදාහරිත වනාන්තර. එතන මේ නම් කීපයෙන්ම නම් කරන්නේ මේ එකම වනාන්තර වර්ගය තමයි. Next one, montane forest. කඳුකර වනාන්තර. ඔය නුවරදී පැත්තේම තියෙන්නේ. Let's discuss it further. Dry mixed evergreen forest. වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර. Next one, thorn bushes and scrublands. කටු පඳුරු සහ ලඳු කැලෑ කියන මෙන්න මේ වනාන්තර වර්ග 4 ගැන අපි දැන් කතා කරනවා. So first of all, let's see about tropical rain forest. නිවර්තන වැසි වනාන්තර ගැන නම් අපි ඉස්සෙල්ලම බලලා ඉමු. This is a tropical rain forest. මේ තියෙන්නේ නිවර්තන වැසි වනාන්තරයක්. We call it as tropical lowland rain forest or wet evergreen forest. මේකටම අපි කියනවා නිවර්තන පහත් බිම් වර්ෂා වනාන්තර, තෙත් සදාහරිත වනාන්තර කියලා. There is a warm wet climate. ඒ කියන්නේ මේ නිවර්තන වැසි වනාන්තරවල උෂ්ණ තෙත් දේශගුණයක් පවතිනවා. With rainfall throughout the year. වර්ෂාව අවුරුද්ද පුරාම පවතිනවා. Rainfall is over 2000 millimeters. මේ නිවර්තන වැසි වනාන්තරවලට ලැබෙන වර්ෂාපතනය මිලිමීටර් 2000ට වඩා වැඩි. ඒ කියන්නේ ඉතා අධික වර්ෂාපතනයක් ලැබෙනවා. Here minerals are recycling. මෙහි khaniජ ප්‍රතිචක්‍රීකරණය විශාල වශයෙන් සිද්ධ වෙනවා. Located in areas with an elevation up to 900 meters. That means up to 900 meters from the sea level. මුහුදු මට්ටමේ සිට මීටර් 900ක් ඉහළින් පිහිටන ප්‍රදේශවල තමයි මෙවැනි වනාන්තර දැකිය හැක්කේ. We can see the trees with a higher economic value in here. මෙහි ආර්ථිකමය වටිනාකම වැඩි ශාක දකින්න පුළුවන්. Such as හොර, කීන, මිල්ල, හල් මිල්ල and teak. teak කියන්නේ තේක්ක කියන ශාකය. The vegetation reach about 40 meters of height and grown densely. That means the height of the plants about 40 meters. And grown densely. මෙම වනාන්තරවල දැකිය හැකි ශාක සාමාන්‍යයෙන් මීටර් 40ක් පමණ උසට ඝනව වැඩුණු ශාක වෙනවා. And also a canopy structure can be seen. මේ ශාකවල මුදුන් ස්ථරීභවනය වෙලා තියෙනවා. Here you can see the canopy structure. ශාකවල විවිධ අතු විවිධ ශාකවල උස අණුව ස්ථරීභවනයක් දැකිය හැකි. මෙහිදී වියන්න ස්තරය, නෙරු ස්තරය ඉහළින්ම තියෙන ඒ විදිහට යට ශාක වගාව මෙන්න මේ විදිහට විවිධ ස්තර ඔස්සේ ශාක තිබෙන බවයි මේන් අදහස් වන්නේ. And also epiphytes and climbers are common on trees. ඒ කියන්නේ අපි ශාක, ආරෝහක ශාක වැල් වර්ග මෙම උස ශාක මත බහුලව දැකිය හැකියි.
Now let's see what are the importance of these types of forests. මෙවැනි වර්ෂා වනාන්තරවල නිවර්තන වනාන්තරවල වැදගත්කම මොකක්ද? අපි දැන් බලමු. Endemic plants and animal species are very common. මෙම වනාන්තරවල ආවේනික ශාක සහ ආවේනික සතුන් බහුල වශයෙන් හොයාගන්න පුළුවන්. And also can be considered as a special environment that protects the water resources of a country. රටක ජල සම්පත් සුරකින සුවිශේෂී පරිසරයක් ලෙස මෙවැනි වනාන්තර හඳුන්වන්න පුළුවන්. Next importance is acts as a catchment area. ජල පෝෂක ප්‍රදේශ ලෙස ක්‍රියා කරනවා. Now the examples for tropical rain forests. නිවර්තන වැසි වනාන්තර සඳහා උදාහරණ සිංහරාජ, කන්නెලිය, දෙදියගල, නාකියාදෙනිය හඳුන්වන්න පුළුවන්. Okay, now you know about the tropical rainforest. What are the features and what are the importance? What are the plant species that can be seen? Like that you know. Next one, let's see about montane forest. Here you can see montane forests. මේ තියන්නේ කඳුකර වනාන්තර. They located in areas about 900 meters from the sea level. මුහුදු මට්ටමේ සිට මීටර් 900ක් ඉහළින් මෙම වනාන්තර පිහිටලා තියෙනවා. Annual rainfall is about 4000 millimeters. මිලිමීටර් 4000ක් පමණ වර්ෂාපතනයක් වාර්ෂිකව ලැබෙනවා. ඒ කියන්නේ නිවර්තන වැසි වනාන්තරවලට වඩා වර්ෂාපතනය මෙම වනාන්තරවල වැඩි. The annual rainfall of these montane forests is larger than the annual rainfall of tropical rainforests. As there is heavy wind, the trees are stunted. මේ වේගවත් සුළඟ නිසා මෙම වනාන්තරවල ශාක කුරු වී පවතිනවා. ඒ කියන්නේ මිටි ස්වභාවයක් ගන්නවා. If you go to the Nuwara place, you can see these types of trees. ඔයාලා නුවරඑළිය පැත්තට එහෙම යනකොට මෙවැනි ශාක දකින්න පුළුවන්. I will tell you the examples later. මම උදාහරණ පස්සේ කියන්නම්. And also the trees with twisted stems and smaller leaves. මෙම ශාකවල කඳන් ඇඹරුණු ස්වභාවයක් ගන්නවා because of the heavy wind. මේ අධික සුළඟ නිසා. ඒ වගේමයි මේ ශාකවල පත්‍ර කුඩා ප්‍රමාණයේ පත්‍ර වෙනවා. The tops of the trees have become flat. මේ ශාකවල මුදුන් පැතලි ස්වභාවයක් ගන්නවා. The plant species such as walsapu, veralu, dang, mihiriya, keena, and also the animal species such as monkeys, lories, giant squirrel, and stag, gona, can be seen. මෙහිදී ශාක විශේෂ ලෙස වල්සපු, වෙරළු, දං, මිහිරිය, කීන සහ සත්ව විශේෂ ලෙස වඳුරන්, උණහපුළුවන්, දඬුලේනන්, ගෝනන් වැනි සතුන් දකින්න පුළුවන්. Now let's see what are the importance. Endemic plant and animal species are common. මෙහිද රටට ආවේනික ශාක හා සත්ව විශේෂ දකින්න පුළුවන්. And also act as catchment areas and protects many water sources. මෙම කඳුකර වනාන්තරද නිවර්තන වැසි වනාන්තර මෙන්ම ජල පෝෂක ප්‍රදේශ ලෙස ක්‍රියා කරන අතර බොහොමයක් ජල සම්පත් සුරකින ප්‍රදේශයක් ලෙස හඳුන්වන්න පුළුවන්. And also minimize the soil erosion. පාංශු කාදනයත් වළක්වනවා. As examples, Haggala, upper part of knuckles can be mentioned. උදාහරණ විදිහට Haggala, knuckles කඳු ඉහළ ප්‍රදේශ හඳුන්වන්න පුළුවන්. Okay, our third type of forest
dry mixed evergreen forests. Now let's see what are the features of it and what are the importance of these types of environments. This is a dry mixed evergreen forest. මේ තියන්නේ වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරයක්. We can call it as monsoon forests. මේකටම කියනවා මෝසම් වනාන්තර කියලා. These dry mixed evergreen forest can be seen in dry zone but not much arid. හොඳට මතක තියාගන්න වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර. ඒ නමෙන්ම ඔයාලට තේරෙනවා වියලි මිශ්‍ර සදාහරිත. එම නිසා මෙම ශාක දකින්න පුළුවන් වියලි කලාපයේ නමුත් ශුෂ්ක පරිසරවල නෙවෙයි. ඒ කියන්නේ අධික වියලි කලාපවල නෙවෙයි. නමුත් වියලි කලාපවල දකින්න පුළුවන්. The annual rainfall is about 1200 millimeters to 1900 millimeters. වාර්ෂික වර්ෂාපතනය තරමක් අඩුයි නිවර්තන වැසි වනාන්තර සහ කඳුකර වනාන්තර වලට වඩා. වර්ෂාපතනය මිලිමීටර් 1200ත් මිලිමීටර් 1900ත් අතර පමණ වෙනවා. May to September is a long drought season. මෙවැනි වනාන්තර වලට මැයි සිට සැප්තැම්බර් දක්වා දිග නියං සමයක් උදා වෙනවා. Here evergreen and deciduous plants are present. මෙහි සදා හරිත ශාක මෙන්ම deciduous කියන්නේ පතනශීලී ශාක දකින්න පුළුවන්. පතනශීලී ශාක කියලා කියන්නේ වසරේ යම් කාලයකදී ශාකපත්‍ර හැලෙන ශාක තියෙන්නේ. අන්න එවැනි ශාක දකින්න පුළුවන්. Now let's see what are the importance of these dry mixed evergreen forest. Then වැදගත්කම්. A lot of economically valuable plants such as palu, burutha, veera, corn, ebony, velang, kolong, kalu mediriya, hal milla, kohomba, neem can be seen. මෙහි දැකිය හැක්කේ ආර්ථිකමය වටිනාකමින් වැඩි ශාක බහුල වශයෙන්. පලු, බුරුත, වීර, කෝන්, කළුවර, වෙලං, කොළොන්, කළු මැදිරිය, කල්මිල්ල, කොහොඹ වගේ ශාක. And also such as animal species, deer, monkeys, leopards, bears, giant squirrels and elephants can be seen. සත්ත්ව විශේෂ ලෙස මුවන්, වඳුරන්, දිවියන්, වලසුන්, දඬුලේනුන්, ඒ වගේම අලියතුන් ආදී සතුන් දකින්න පුළුවන්. And also acts as catchment areas for reservoirs in dry zone. වියලි කලාපයේදී ජලාශවල ජල පෝෂක ලෙස ක්‍රියා කරනවා. As examples for these types of forests, වස්ගමුව, යාල, විල්පත්තු can be mentioned. උදාහරණ විදිහට වස්ගමුව, යාල, විල්පත්තු දක්වන්න පුළුවන්. Now our last type of forest, thorn bushes and scrublands. Let's see about that. Here you can see thorn bushes and scrublands. මේ තියන්නේ කටු පඳුරු සහ ලඳු කැලෑ. The annual rainfall is over 1250 millimeters and the temperature is high over 34 Celsius degrees. මෙවැනි වනාන්තරවල මෙවැනි කටු පඳුරු සහ ලඳු කැලෑ වල වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1250ට වැඩි වෙනවා. ඒ වගේමයි උෂ්ණත්වය සෙල්සියස් අංශක 34ට වඩා වැඩි. These areas considered as semi-arid areas. මෙවැනි ප්‍රදේශ අර්ධ ශුෂ්ක කලාප ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ තරමක් වියලි කලාප. Because of that, there are many adaptations in trees to withstand the arid environmental conditions. මේ අධික වියලි මේ තරමක් වියලි ස්වභාවයක් ගන්නවා කියලා මම කිව්වනේ.
මේ නිසාම මෙවැනි ප්‍රදේශවල තිබෙන ශාක මේ ශුෂ්ක කලාපවලට අනුවර්තනයක් විදිහට විවිධ ලක්ෂණ පෙන්වුම් කරනවා. Now let's see some of the adaptations in these trees. මේ ශාකවල එවැනි අනුවර්තන කිහිපයක් දැන් බලමු. Fleshy leaves, having smaller leaves, ability to store water in the stem, thorny bushes. මේව පුංචි පන්තිවලදී පවා ඔයාලා ඉගෙනගෙන තියෙනවා. මොනවද මේම අනුවර්තන? පත්‍ර කුඩා වීම, පත්‍ර මාංශල වීම, කඳෙහි හා පත්‍රවල ජලය ගබඩා කිරීමට ඇති හැකියාව, පත්‍ර කටු බවට පත් වී තිබීම, මෙවැනි ලක්ෂණ දකින්න පුළුවන්. These adaptations affect to reduce the rate of transpiration. උත්සේදන ශීඝ්‍රතාවය අවම කිරීමට මෙවැනි අනුවර්තන ඉතාම වැදගත් වෙනවා. Some plant species can be seen here are නවහන්දි, cactus, ඒ කියන්නේ පතොක්, කනේරු, දලුක්, එරමිනියා, අන්දර and aloe can be mentioned. Examples. As examples, උදාහරණ විදිහට හම්බන්තොට district, පුත්තලම් district, කිලිනොච්චි district can be mentioned. මෙවැනි ප්‍රදේශවලට උදාහරණ විදිහට හම්බන්තොට දිස්ත්‍රික්කය, පුත්තලම් දිස්ත්‍රික්කය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පවතින වනාන්තර දක්වන්න පුළුවන්. Now we know very well about these types of forest. Now we have to discuss about grasslands. We have to discuss about some grasslands. Let's see what are they. These are the grasslands. අපි කියන තෘණ බිම්. එහෙම නැත්නම් තන බිම් කියලා. wet පතන, තෙත් පතන, dry පතන, වියලි පතන, දමන, තලාව. These 4 types we have to discuss. Okay. Now let's see about wet patana first. Here you can see wet patana grassland. මේ තියන්නේ තෙත් පතන කියන තෘණ බිම් වර්ගය. First of all, I will tell you the examples to get an idea easily. මම ඉස්සෙල්ලම උදාහරණ ටික කියලා ඉන්නම්. එතකොට ඔයාලට පුළුවන්නේ මෙම තන බිම් හිතේ මවා ගන්න. These are the examples. Horton Plains, බෝපත් තලාව, බොගවන් තලාව, Moon Plains. මෙන්න මේ දේවල් උදාහරණ වෙනවා. මොනවද? Horton තැන්න, සඳ තැන්න, බෝපත් තලාව, බගවන් තලාව වගේ ප්‍රදේශ. If you have gone to see Horton Plains, I think you could get an idea about that. ඔයාලා හෝටන් තැන්නේ ගොඩක් කලාවට යනවනේ. හෝටන් තැන්නේ ගිහින් තියෙන අයට ඔන්න මේ පිළිබඳ අවබෝධයක් හොඳටම ඇති. These grasslands are located in areas of over 2,000 meters altitude. That means up to 2,000 meters from the sea level. මෙවැනි තනබිම් පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 2000ක් පමණ ඉහළින්. There is heavy rainfall in these areas. අධික වර්ෂාපතනයක් මෙවැනි ප්‍රදේශවලට හම්බ වෙනවා. Normally located near forests. සාමාන්‍යයෙන් වනාන්තර ආසන්නයේ තමයි පිහිටලා තියෙන්නේ. In addition to grass, there are also trees grown alone. මෙම තනබිම් වල තනකොළ වලට අමතරව තනි ගස් ලෙස වැඩුණු ශාක දකින්න පුළුවන්. මහරත්මල් plant is prominent among them. Horton Plains වල ඔයාලා ගිහින් තියෙනවා නම් මේ තන බිම ලෙස ඈතට දිස් වෙද්දී ඒ තන බිමේ තනි වශයෙන් ශාක දකින්න පුළුවන්. මහරත්මල් ඒ අතර ප්‍රමුඛ ශාකයක් වෙනවා. ඔයාලට ගිහින් තියෙන අය දන්නවා ඇති රතු පාට මලක් පිපෙන මහරත්මල් කියන ශාකය තැනින් තැන තියෙනවා. දැන් මෙතන ඔයාලට පේනවා.
And also usniya lichens grow on these trees. මෙම ශාකවල වැඩුණු usniya නම් lichen විශේෂයක් දකින්න පුළුවන්. And also the fern pteridium also can be seen in these grasslands. මෙම තනබිම්වල pteridium කියන පර්ණාංග ශාකය දකින්න පුළුවන්. Now you know very well about wet pattana. Keep in mind those facts, okay? Next one, dry pattana. In this picture, you can see dry pattana grassland. මෙම රූපේ පේනවා වියලි පතන තනබිම් විශේෂය. Widely spread than wet pattana. තෙත් පතන කියන තනබිම් විශේෂයට වඩා පුළුල්ව ව්‍යාප්ත වී පවතිනවා. The grass mana is very common in these dry pattana grasslands. මෙම වියලි පතන තෘණබිම් වල මානා නැමැති තෘණ විශේෂය බහුලව දකින්න පුළුවන්. Apart from small forests in the valley and hills, other areas are covered with grass only. කඳු බෑවුම් සහ මිටියාවත්වල තිබෙන කුඩා වනාන්තර හැරුණු විට අනෙකුත් ප්‍රදේශ තෘණ වලින් ආවරණය වී පවතිනවා. Here, usually grass is burnt during the drought season. Therefore, soil gets eroded during the rainy seasons. මොකක්ද ඒ කිව්වේ? වියලි කාලවලදී මෙම තෘණබිම්වල තිබෙන තනකොළ පිලිස්සීමට ලක් වෙලා පස නිරාවරණය වෙලා වහින කාලයේදී වර්ෂා කාලයේදී පස කාදනයට ලක් වෙනවා. As examples, Rakwana, Uwa Basin can be mentioned. උදාහරණ විදිහට වියලි පතන තනබිම් දැකිය හැකි ප්‍රදේශ රක්වාන හා ඌව ද්‍රෝණිය වැනි ප්‍රදේශ දක්වන්න පුළුවන්. Okay, our third type of grassland, Damana. Now let's see. Here you can see Damana grassland. මේ තියන්නේ Damana කියන තනබිම් විශේෂය. This is a type of grassland in the abundant chain cultivation. We call Hena areas in the low country dry zone. As a result of Hena cultivation, these Damana grasslands were created. මේ පහත රට වියලි කලාපයේ හේන් ගොවිතැනේ ප්‍රතිඵලයක් විදිහට තමයි මෙවැනි තනබිම් ඇති වෙන්නේ. Here, grasses such as mana, iluk, butter, and also the trees such as wood apple, palu, maila, madang are common in these areas. මෙම දමන නැමැති තනබිම් වල මානා, ඉලුක්, butter වගේ තෘණ විශේෂත් දියුල්, පලු, මයිල, මාදං වැනි ශාක විශේෂත් බහුලව දැකගත හැකියි. And also, this is a most preferred area of the elephants. අලියතුන්ගේ වඩාත් ප්‍රිය කරන ස්ථානයක් විදිහට මෙම තනබිම් හඳුන්වන්න පුළුවන්. As examples, විල්පත්තු, මාදුරුඔය, වැලිකන්ද can be mentioned. උදාහරණ ලෙස විල්පත්තුව, මාදුරුඔය, වැලිකන්ද ආදී ප්‍රදේශ දක්වන්න පුළුවන්. Our last one, Talava. Now let's see. Here you can see Talava. මේ තියන්නේ තලාව කියන තනබිම් විශේෂයක්. A type of a grassland formed as a result of chain cultivation in low country wet zone. පුතේ මේ තලාව කියන තෘණබිම් විශේෂය ඇති වෙන්නේ පහත රට තෙත් කලාපයේ හේන් ගොවිතැනේ ප්‍රතිඵලයක් විදිහට. I told you earlier, as a result of the chain cultivation in low country dry zone, Damana grasslands were created. But low country wet zone, Talava grasslands were created. කලින් මම කිව්වා වගේ පහත රට වියලි කලාපයේ හේන් ගොවිතැනේ ප්‍රතිඵලයක් විදිහට දමන කියන තෘණබිම් විශේෂයක්
පහතරට තෙත් කලාපයේ තලාව කියන මෙම තෘණබිම් විශේෂයක් දකින්න පුළුවන්. These types of grasslands are located in Kalutara district, Haldummula, Matra district can be mentioned. මේ තලාව නැමැති තෘණබිම් විශේෂය දකින්න පුළුවන් ප්‍රදේශ විදිහට කළුතර දිස්ත්‍රික්කය, හල්දුම්මුල්ල, මාතර දිස්ත්‍රික්කය ආදී ප්‍රදේශ දක්වන්න පුළුවන්. Okay. These are the 4 types of grasslands as I told you earlier. You have to keep in mind these facts very well, children. When you write the exams, you will be with these types of questions. ඔයා කවදා හරි විභාගෙ ලියනකොට මේ විදිහේ ප්‍රශ්න එන්න පුළුවන්. ලක්ෂණ ලියලා මොන grassland එකේද නැත්නම් write 2 characteristics about dry pattern like that you have to write. So keep in mind these facts well. Okay. Now the natural ecosystems are over. ස්වභාවික පරිසර පද්ධති ටික ඉවරයි. Now we have to discuss about man-made environments. කෘත්‍රිම පරිසර පද්ධති. Now let's see what are they. Agricultural environment, කුෂිකාර්මික පරිසර පද්ධතිය, industrial environments, කාර්මික පරිසර පද්ධතිය, human settlements, ජනාවාස පරිසර පද්ධති. එතකොට then first of all let's see about agricultural environments. Fine. Agricultural environments, කුෂිකාර්මික පරිසර. First of all, let's see what are the examples for these types of agricultural environments. Okay, now you saw what are the environments related to this agriculture. දැන් ඔයාලා දැක්ක පුතේ කුෂිකාර්මික පරිසර කිව්වහම මොන වගේ දේවල්ද අයත් වෙන්නේ කියලා. You saw here ඔයාලා මෙතෙන්දි දැක්කා crop cultivation and animal husbandry. මොකද්ද මම මේ කිව්වේ බලමු අපි. crop cultivation කිව්වේ භෝග වගාව. ඒක ඔයගොල්ලෝ දන්නවනේ. animal husbandry කිව්වේ සත්ව පාලනය. එතකොට මේ ගොවිපළවල් වගේ ඒවා. එහෙනම් මේ භෝග වගාවට සහ සත්ව පාලනයට මිනිසා විසින් නිර්මාණය කරපු පරිසර පද්ධති තමයි සරලව කිව්වොත් කුෂිකර්මයට අයිති වෙන්නේ. All these environments are related to what? මේ භෝග වගාව සහ සත්ව පාලනය එන්නතර කුෂිකාර්මික පරිසර මොකටද ඕනේ වෙන්නේ? For food requirements නේද? ආහාර අවශ්‍යතා සඳහා. ආහාර අවශ්‍යතා සඳහා තමයි මේ කුෂිකාර්මික කටයුතු සිදු කරන්නේ. එහෙනම් අපි කුෂිකාර්මික පරිසර ඉස්සෙල්ම සිංහලෙන් කියන්න. කුෂිකාර්මික පරිසරයක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් ලස්සන අර්ථ දැක්වීමක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඒ තමයි ආහාර අවශ්‍යතා සඳහා භෝග වගාවට සත්ත්ව පාලනයට මිනිසා විසින් නිර්මාණය කරන ලද පරිසර. අපි ඒක චුට්ටක් ලියන හැටි බලමු. Look at here. ආහාර අවශ්‍යතා සඳහා සත්ත්ව පාලනයට හා භෝග වගාවට නිර්මාණය කරන ලද පරිසර. අපිට මේක ලේසියෙන්ම ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න පුළුවන්. මේ බලන්න. පරිසර. The environments. නිර්මාණය කරන ලද. Design. භෝග වගාවට සහ සත්ත්ව පාලනයට. කොහොමද ඒක ලියන්නේ? The environments designed for crop cultivation and animal husbandry. Now you know the terms. දැන් ඔයාලා මේ වචන දන්නවනේ. එහෙනම් animal husbandry ආහාර අවශ්‍යතා සඳහා for food requirements. මෙහෙම කියන්න පුළුවන් ඒක සරලව.
the environments designed to co-cultivation and to animal husbandry for food requirements. ලස්සනට එනවා අදහස. Okay. The environments designed to crop cultivation and animal husbandry for food requirements are called agricultural environments. Here children, you know, the farmers should manage the land. Okay, the man should make the land. මේ කුෂිකාර්යය සඳහා මිනිසා විසින් මේ පස සකසන්න ඕනේ. බිම් සකසන්න ඕනේ. Let's consider when we consider about the animal husbandry, animal farm. සත්ත්ව ගොඩක් සැලකුවොත් the animals always graze the grasses. හැම වෙලේම මේ තනකොළ උලා කරනවානේ. ඒතර ශාක නැති වෙනවා. ඒ කියන්නේ ඒ ප්‍රදේශයේ ශාක අඩු වෙනවානේ. So it is affected for the reducing the biodiversity. ඉතින් ජෛව විවිධත්වය පවා අඩු වෙන එක හේතු වෙනවා. So we can see the vast difference between the agricultural environments and natural environments. මේ කුෂිකාර්මික පරිසර සහ ස්වභාවික පරිසර අතර ලොකු වෙනසක් අපි දකිනවා. Now let's see what are those differences. අපි දැන් බලමු මොනවද වෙනස්කම් කියලා. Here we can write a lot of differences. අපිට වෙනස්කම් ගොඩාක් ලියන්න පුළුවන්. Few of them are here. In agricultural environments, කුෂිකාර්මික පරිසර පද්ධතිය අපි ඉස්සෙල්ලා බලමු. Should make the land. බිම සකසන්න ඕනේ. Natural should not make the land. බිම් සකසන්න අවශ්‍ය නැහැ. Should supply water. ජලය සපයන්න ඕනේ. Should not supply water. ජලය සපයන්න අවශ්‍ය නැහැ. ස්වභාවයෙන්ම එනවා. Should supply fertile. පොහොර සපයන්න ඕනේ. පොහොර දාන්න ඕනේ දැන්. Current situation, look at the current situation then in the country. රටේ වර්තමාන තත්ත්වය බලන්න. පොහොර නැහැ කියලා නේද? ගොඩක් ලොකු ප්‍රශ්නයක් නේ. ඉතින් පොහොර සපයන්න ඕනේ. අන්න කුෂිකාර්මික මේ පැඩි ෆීල්ඩ් ගොවිතැනට පොහොර ඕනේ නේ. ඒක. Should not supply fertile. පොහොර සපයන්න අවශ්‍ය නැහැ. In the natural environments, I told you when I discussed about the forests, when I discussed about the natural ecosystems. ස්වභාවික පරිසර පද්ධති ගැන කියනකොට මම කිව්වා recycling of materials is an important feature of ecosystems. ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය වීම විශේෂ ලක්ෂණයක් කියලා මම කලින් මතක් කළා. එහෙනම් ස්වභාවික පරිසර පද්ධතිවල automatically fertiles හැදෙනවා. automatically පොහොර හැදෙනවා. Next one, have less biodiversity. කුෂිකාර්මික පරිසරවල ජෛව විවිධත්වය අඩුයි. Have more biodiversity in natural environments. විශාල ජෛව විවිධත්වයක් තියෙනවා ස්වභාවික පරිසර පද්ධතිවල. දැන් මේක මම කියනකොට ඔයාලා වනාන්තරයක් හිතා ගන්නකො. Just think about a forest as a natural environment. Then you can understand very well. Last one, there are few food chains. ආහාර දාම කීපයක් තමයි අපිට මේ කුෂිකාර්මික පරිසර පද්ධතිවල හොයා ගන්න තියෙන්නේ. මොකද ගොවියා නිතරම බලන්නේ අර ශාක වලට හානි කරන සතුන් ඉවත් කරන්න. එතකොට මේ ආහාර දාම මෙතේ සීමා වෙනවා. Not only that, ඒ විතරක් නෙමෙයි natural environments ස්වභාවික පරිසර පද්ධතිවල there are more food chains and food webs. ආහාර දාම ආහාර ජාල විශාල ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේව තමයි differences. These are the differences. I think you could get an idea about the agricultural environments. Now let's see children about our second type of man-made environment. මිනිසා විසින් නිර්මාණය කරපු පරිසර දෙවෙනි වර්ගය මොකක්ද? Industrial environments. කාර්මික පරිසර පද්ධති. Fine. Industrial environments. කාර්මික පරිසර ගැන අපි දැන් බලමු.
What can you remind when I told industrial environments? Industries, is it a very calm down environment? A calm environment එකක්ද හරි සංසුන් පරිසරයක්ද ඔයාලට මොකක්ද මතක් වෙන්නේ? මොකක්ද හිතෙන්නේ මම කර්මාන්ත කාර්මික කිව්වම මොකක්ද මතක් වෙන්නේ? Just see these pictures. Okay, now you saw various industries. Then ඔයාලා දැක්ක විවිධ කර්මාන්තශාලා කිහිපයක්. Such as a garment or rubber factory, tea factory, like that. From all these factories, there is a common fact. මේ හැම factory එකම හැම පරිසරයකම බැලුවහම උතේ එක පොදු ලක්ෂණයක් තියෙනවා. එක පොදු කරුණක් තියෙනවා. What is that? මොකක්ද? A final product. අවසානයේ නිෂ්පාදනයක් බිහි වෙනවා නේද? garment එකක නම් ready made cloth එකක්. නිමි ඇඳුමක්. නේද? Children, those final products may be මම කිව්ව අවසන් නිෂ්පාදනය it may be a food ආහාරයක් වෙන්න පුළුවන්, it may be a cloth නිමි ඇඳුමක් වෙන්න පුළුවන්, it may be a furniture ගෘහ භාණ්ඩයක්, a medicine ඖෂධයක්, an electrical equipment විදුලි භාණ්ඩයක්, a sanitary material සනීපාරක්ෂක ද්‍රව්‍යයක්. ඔය මේකී නොකී ඔය දේවල් වෙන්න පුළුවන්. So to produce this product මේ නිෂ්පාදනය කරන්න produce කරන්න we need some requirements. අපිට අවශ්‍ය කරන දේවල් ටිකක් තියෙනවා. Let's see what are they බලමු මොනවද කියලා. So children, we need raw materials. ඒ කියන්නේ අමුද්‍රව්‍ය, machines, යන්ත්‍ර සූත්‍ර and energy resources. ශක්ති ප්‍රභව ඕනි. අපි ශ්‍රමය හරි කමක් නැහැ නේද? මිනිසුන්ගේ ශ්‍රමය, යන්ත්‍ර සූත්‍ර, ශක්ති ප්‍රභව ඊළඟට ඒ දේවල් නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය, මේ දේවල් ටිකෙන් තමයි මේ ෆයිනල් ප්‍රොඩක්ට් එක. මේ වගේ ෆයිනල් ප්‍රොඩක්ට් එකක් නිපද වෙන්නේ. එහෙනම් අයිඩියා එකක් ආවද මොකක්ද මේ ඉන්ඩස්ට්‍රියල් එන්වයරන්මන්ට් එකක් කියන්නේ? ඔව්. මෙන්න මෙහෙම අපිට කියන්න පුළුවන් පුතේ. හොඳට අහගන්න මම මේ කියන එක. Just listen well. අමුද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර, ශක්ති ප්‍රභව භාවිතා කර නිෂ්පාදනයක් බිහි කිරීම සඳහා මිනිසා විසින් නිර්මාණය කරන ලද පරිසර. කිසිම අඩුවක් නැහැ. සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා මේ විදිහට ලිව්වොත්. අපි දැන් ඒක ලියන්නේ කොහොමද කියලා බලමු. Look at here. මේ දිහා බලනකොට සිංහලෙන් මම ඉස්සෙල්ලා කියන්නම්. යන්ත්‍ර සූත්‍ර, අමුද්‍රව්‍ය, ශක්ති ප්‍රභව සහිතව භාවිතයෙන් නිෂ්පාදන අවශ්‍යතා සඳහා නිර්මාණය කරන ලද පරිසරයක්. බලන්න මේක ලස්සනට ලියන්න පුළුවන් කොහොමද? පරිසරයක්. මම කලින් කිව්වේ environment. An environment නිර්මාණය කරන ලද. Design for. An environment designed for නිෂ්පාදන අවශ්‍යතා. දැන් සඳහා කියන්නේ for නිෂ්පාදන අවශ්‍යතා. Product requirements. කලින් කිව්වේ food requirements, ඒ වගේ product requirements. හරිද? product requirements සහිතව with ශක්ති ප්‍රභව, energy resources, අමුද්‍රව්‍ය, raw materials, යන්ත්‍ර සූත්‍ර and machines. බලන්න ආපහු එකට කියලා. An environment designed for food requirements with energy resources, raw materials and machines. හරි ලස්සනට එනවා අර්ථ දැක්වීම. Okay? An environment designed for
product requirements with energy resources, raw materials and machines. අපිට දැන් කාර්මික පරිසරයක් වහම මේ යන්ත්‍ර, මැෂින් එහෙම නේද මිනිස්සු ජන තාව වැඩි ඒ ටිකනේ මතක් වෙන්නේ. එහෙනම් මේක ඔයාලට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. You can write as you wish an environment designed for produce a final product by using machines, energy sources and raw materials. එහෙම හරි කමක් නැහැ. නව නිෂ්පාදනයක් නිපදවීම සඳහා යන්ත්‍ර සූත්‍ර ශක්තිය අමුද්‍රව්‍ය භාවිතයෙන් නිර්මාණය කරන පරිසරයක් ඒ විදිහට ලිව්වත් කමක් නැහැ. ඔළුවේ තියාගන්න සිංහල මීනින් එක සිංහල අයිඩියා එක ඔළුවේ තියාගෙන ඒක ට්‍රාන්ස්ලේට් කරන්න පුරුදු වෙන්න පුතේ කටපාඩම් කරන්න එපා. Now this is very important type of man-made environment actually. By using the technology, and it is very important for the current situation, the supply, to increase the supply for the requirements of the people. Understood? මේ මිනිසුන්ගේ අවශ්‍යතාවලට ඉල්ලුමට සැපයුම ලබා දෙන්න නව තාක්ෂණය සහභාගී කරගෙන රට දියුණු වෙන්න මේ කර්මාන්ත කියන එක අවශ්‍යයි පුතේ. But there are various disadvantages of these environments. So we need to manage these environments well by reducing the pollution, environmental pollution. මේ පරිසර දූෂණය අවම කරමින් පරිසරයට සිදුවෙන හානිය අවම කරමින් මේ කාර්මික පරිසර මොලේ පාවිච්චි කරලා හරියට මැනේජ් කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් විශාල හානි සිද්ධ වෙනවා. Now let's see what are the disadvantages of these industrial environments. දැන් අපි බලමු මේ කාර්මික පරිසරවල අවාසි මොනවද කියලා. Okay, these are the disadvantages of industrial environment. Heavy noise. අධික ශබ්දය. Releasing poisonous gases and smoke. විෂ සහිත වායු සහ දුම් පරිසරයට නිකුත් වීම. Releasing excessive heat. අධික තාපයක් පරිසරයට මුදා හැරීම. Releasing harmful chemicals. ඒ කියන්නේ විනාශකාරී රසායනික ද්‍රව්‍ය පරිසරයට නිකුත් වීම. ඉතින් මේ දේවල් මෙහෙම ලිව්වත් කමක් නැහැ. එහෙම නැත්නම් sound pollution, water pollution, නේද? soil pollution, gas pollution, වායු දූෂණය, air pollution, commonly environmental pollution. පරිසර දූෂණය තමයි ඉතින් මේ කියන්නේ. පරිසර දූෂණය කිව්වහම ඔක්කොම ඉවරයි නේතනින්ම. ඒක නිසා මේක වෙන වෙනම ලියන්න පුළුවන් නම් අපිට disadvantages ගොඩක් ලියන්න පුළුවන්. We can write a lot of disadvantages. Keep in mind those facts. Finally, let's see the third type of man-made environments. තුන්වෙනි නිර්මිත පරිසර වර්ගය human settlements. ජනාවාස පරිසර. Okay. Our third type of man-made environment, settlement environments. අපි මේකට කියනවා පුතේ human settlement නැත්නම් මානව ජනාවාස වගේම ජනාවාස පරිසර කියලා කියනවා. Human settlements. What type of environments that you can think? Or හිතන්න පුළුවන් මොන වගේ පරිසරද? Let's see some of human settlements. Okay children, now you saw various types of human settlements, and that means settlement environments. Here we can see a common feature. The මෙතනදී මේ හැම පින්තූරයකම ඔයාලා දැක්කා පොදු ලක්ෂණයක්. මොකක්ද? Living people. People are living in these environments. මේ හැම පරිසරයකම මිනිස්සු ජීවත් වෙනවා. එහෙනම් පුතේ මේ මිනිසුන් වාසස්ථාන සඳහා නිර්මාණය කරන ලද පරිසර තමයි ජනාවාස පරිසර කියලා කියන්නේ. දැන් මෙන්න මේ දේ ඔළුවේ තියාගත්තොත් ඔයාලට ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්.
As I told you earlier, let's see how to build up a definition for the human settlements. අපි අර කලින් කිව්වා වගේම බලමු මේකටත් අර්ථ දැක්වීමක් ලියන්න. Just look at this. මිනිසාගේ වාසස්ථාන සඳහා නිර්මාණය කරන ලද පරිසර. So it's very easy. How to translate? පරිසර, environment, නිර්මාණය කරන ලද, design for. අර වගේම තුනටම එකම විදිහට යන්න පුතේ. The environment designed for. ඒක හැම එකටම ආවනේ. The environment designed for සඳහා the environment designed for මිනිසාගේ වාසස්ථාන. The environment designed for the human habitats. To live. තව ලියන්න පුළුවන්. තව දාන්න පුළුවන් ජීවත් වීමට. නේද? අපි ඒක ලියමු. Very easy. The environments designed for human habitats to live. ජීවත් වීම සඳහා මිනිස් වාසස්ථාන ලෙස නිර්මාණය කරන ලද පරිසර ලස්සනට එනවා. එතකොට මේක මිනිසාගේ වාසස්ථාන. සතුන්ගේ එහෙම නෙමෙයි. එහෙනම් children, there are various disadvantages of these environments if we did not if we do not manage it well. අපි ඒක හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා මෙවැනි පරිසරවල. Now let's see what are they. දැන් අපි බලමු මොනවද කියලා. Look at this. Disadvantages or problems. අපිට මේ ජනාවාස පරිසරවල අවාසි කියලා කියන්න පුළුවන් නැත්නම් පැනලාගෙන ගැටලු කියලා කියන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් හරි මොකක් හරි ආවොත් මේවා ලියන්න ඕනේ. Not enough space. ඒ කියන්නේ ප්‍රමාණවත් ඉඩක් නැහැ. ඔක්කොම දැන් දන්නවනේ මුඩුකුවෙන් ගත්තාම ඔක්කොම එක ගොඩේ ඉන්නේ නේද? Not enough water. Just think about not enough water. ප්‍රමාණවත් ජලය නැහැ. Less ventilation. ප්‍රමාණවත් වාතාශ්‍රය නැහැ. වාතාශ්‍රය අඩුයි. එක ගොඩේ ඉන්නේ. Diseases become endemic. ඒ කියන්නේ endemic කියන්නේ වසංගත තත්ත්වයට පත් වෙනවා. ඒ මිනිස්සු ගොඩක් ඉන්නවා. එතකොට ඒක දිගු කාලීනව තියෙනවා නම් අපි කියනවා ඒක endemic situation. වසංගත තත්ත්වයක් කියලා. Not enough sanitary facilities. ඒ කියන්නේ සනීපාරක්ෂක පහසුකම් නැහැ. සමහරවිට නාන්න එක තැන එතන ගන්න දෙයක් නැහැ. බලන්නත් අප්පිරිය ඒ වගේ තියෙනවානේ. ඊට improper disposal of garbage. Improper disposal of garbage. අක්‍රමවත් කසල බැහැර කිරීම. ඇත්තටම it becomes a very big problem, very large problem. මේක ලොකු ප්‍රශ්නයක් වෙලා අද වර්තමානයේදී මේ කසල බැහැර කිරීම කොළඹ ආශ්‍රිත කියන්නේ rural and urban කියන්නේ ග්‍රාමීය හෝ නාගරික settlements වල ජනාවාස පරිසරවල මේ කසල බැහැර කිරීම ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වෙලා. Cultural and social problems. ඒ කියන්නේ සංස්කෘතිකමය හෝ සමාජමය ප්‍රශ්න තියෙනවා. මොකද ඔතන ඉන්න විවිධ ජාතීන් නේද? in different races, different religions, විවිධ ආගම් වල කට්ටිය ඉන්නවා. ඉතින් ඔය ලොකු ප්‍රශ්න ටිකක් ඇති වෙන්න පුළුවන්. These are the problems. Okay children. Children, under this topic biodiversity we discussed many things, a lot of things. ගොඩක් දේවල් අපි මේ ජෛව විවිධත්වයේ පාඩමේ යද්දී කතා කළා. Study well and keep in mind these facts well. I hope to meet you again with another unit. Okay, goodbye all of you.